එතකොට ඉස්ලාම් බලන්න යන්න ඔය පිටුවට ගිහිල්ලා ඔක්සයිඩ් කතාව කියවන්න බලන්න මොකද්ද මේ ඔක්සයිඩ් ගැන කියලා තියෙන්නේ කියලා. දැන් පී ගොනුව කිව්වම ඔයාලට හිතෙන්න පුළුවන් කාන්න ටික එකපාරට අඩිපිටි ගාලා කොහොමද තව පටන් ගත්තේ නෑ. ඒව කරන්න බෑ පුතේ මේක හරියට මේ වැඩේ යන්නේ නැතුව. එතකොට හොඳට මතක තියාගන්න ඉතාම ක්‍රමානුකූලව මේ ටියුට් ලෑස්ති කරලා තියෙන්නේ. දෙන්න පුළුවන් උපරිම විදිහට අපි මේ වැඩේ දෙනවා. ඒ නිසා ඔක්සයිඩ් කතාව දැන් අපි පටන් ගමු. විවිධ මූලද්‍රව්‍ය ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කොට සාධන සංයෝග පොදුවේ ඔක්සයිඩ් ලෙස නම් කෙරේ. ඔක්සයිඩ් ලෙස නම් කරන අතර ඔක්සයිඩ් වර්ග සහ ඒ වාගේ ස්වභාවයන් සලකා බලමු. ඉස්ලාම වලට ගන්න ඔක්සයිඩ් වර්ග හතරකට බෙදෙනවා. ආම්ලික ඔක්සයිඩ්, බාෂ්මික ඔක්සයිඩ්, උභයගුණීය ඔක්සයිඩ්, උදාසීන ඔක්සයිඩ්. මෙච්චර කල් තිබ්බේ නැති අලුත් යාළුවෙක් ආවා. ආම්ලික ඔක්සයිඩ්, බාෂ්මික ඔක්සයිඩ්, උභයගුණීය ඔක්සයිඩ්, උදාසීන ඔක්සයිඩ්. ආම්ලික ඔක්සයිඩ්, බාෂ්මික ඔක්සයිඩ්, උභයගුණීය ඔක්සයිඩ්, උදාසීන ඔක්සයිඩ්. ඔය තමයි ඔක්සයිඩ් ටික. ඒ ප්‍රාණි කියන කතාව. එතකොට මේ ඔක්සයිඩ් පිළිබඳ කතා කරන්න ගියාම අපිට මේ ඔක්සයිඩ් ගැන තේරුම් ගන්න, ඔක්සයිඩ් ගැන විස්තර කරන්න ඉතා හොඳ ක්‍රමයක් තියෙන්න ඕන. ඒ ක්‍රමය මොකක්ද කියන එක අපි ක්‍රමානුකූලව සාකච්ඡා කරගමු. එහෙම නැතුව මේක නිකාං හරි ඔන්නේ ඔක්සයිඩ් කියලා බෑ පුතේ. හරි. ඒ නිසා ඉවසිල්ලෙන් පැහැදිලිව මේ ටික අහගන්න. ඉස්ලාම විස්තර කරලා තියෙනවා ආම්ලික ඔක්සයිඩයි බාෂ්මික ඔක්සයිඩයි ගැන. අපි ඉස්සෙල්ලා ඒ ගැන ඉස්සෙල්ලා කතා කරලෙමු. කිසියම් ඔක්සයිඩයක් බාෂ්මිකයි කියලා කොහොමද කියන්නේ අපි? කොහොමද ඒක තහවුරු කරන්නේ? එන්න මෙහෙම සංකල්ප දෙකක් දෙනවා. කිසියම් ඔක්සයිඩයක් ජලය සමග ප්‍රතික්‍රියා කොට භස්ම සාදන්නේ හෝ භස්ම එක්ක ප්‍රතික්‍රියා කරලා ජලය එක්ක ප්‍රතික්‍රියා කරලා භස්ම හදනවා නම් හෝ අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණය හදනවා නම් අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණය හදනවා නම් අන්න ඒ වගේ වෙලාවට අපි යාට කියනවා බාෂ්මික ඔක්සයිඩයක් කියලා. ආයෙත් අහගන්න. කිසියම් ඔක්සයිඩයක් ජලය සමග ප්‍රතික්‍රියා කොට භස්ම සාදන්නේ නම් ජලය සමග ප්‍රතික්‍රියා කොට භස්ම සාදන්නේ නම් හෝ අම්ල සමග ප්‍රතික්‍රියා කොට ලවණය සහ ජලය සාදන්නේ නම් එවැනි ඔක්සයිඩයක් බාෂ්මික ඔක්සයිඩයක් ලෙස හැඳින්වේ. හරි ලස්සනට බලන්න පුතේ උතන තියෙනවා. සෝඩියම් ඔක්සයිඩ් ඔය තියෙන්නේ. ජලය එක්ක ප්‍රතික්‍රියා කළා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හදලා තියෙනවා. HCl එක ප්‍රතික්‍රියා කළා සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය නිර්මාණය කරලා තියෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය නිර්මාණය කරලා තියෙනවා. පැහැදිලි කියන කතාව. මින් පැහැදිලි වන්නේ බාෂ්මික ඔක්සයිඩ් ලෙස ක්‍රියා කරන්නේ ලෝහ ඔක්සයිඩ් වන අතර ඒවායේ බන්ධන ස්වභාවය අයනික වේ. මින් පැහැදිලි වන්නේ බාෂ්මික ඔක්සයිඩ් ලෙස ක්‍රියාත්මක වන්නේ ලෝහ ඔක්සයිඩ් වන අතර බන්ධන ස්වභාවය අයනික වේ කියන එක. හොඳට අහගන්න පුතේ මේ කතාව. අපි මේ මෙතනත් කතා කරන්නේ. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වතුරට වැටුනොත් මොකද වෙන්නේ? හොඳට මේක දන්නවා. Na+OH- වලට කෑලි කැඩෙනවා. Na+ සහ OH- වලට කෑලි කැඩෙද්දී මොකද්ද සිද්ධිය වෙන්නේ? ඒක අයනික ලක්ෂණ තමයි තිබිලා තියෙන්නේ. එතකොට මේ අයනික ලක්ෂණ නිසා තමයි බන්ධන කැඩීම සිද්ධ වෙලා ඒ විදිහට ක්‍රමානුකූලව කතාව වෙනස් වෙලා තියෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න. මේ බාෂ්මික හයිඩ්‍රෝ ඔක්සයිඩ් වල කතාවේදී මේ සිද්ධි ක්‍රමානුකූලව ගලප ගන්න පුළුවන් වෙන්න ඕන. හරිද? ඊට පස්සේ කියනවා අම්ලයක් එක්ක ප්‍රතික්‍රියා කරලා ලවණ හදලා ජලය හදනවා. ඒ කතාවත් එක්ක පැහැදිලි වෙනවනේ. සාමාන්‍යයෙන් බාෂ්මික ඔක්සයිඩ් පුතේ හදන්නේ මොන ගොනුවේ කට්ටියද? ඒක අපි ඔයිට කලින් දන්න දෙයක්. බාෂ්මික ඔක්සයිඩ් හදන්නේ S ගොනුවේ අය සහ D ගොනුවේ අය තමයි සාමාන්‍යයෙන් ඔක හදන්නේ. මෙන්න මෙහෙම පොඩි කතාවක් තියෙනවා. අයන්නට අයන්න ගැලපෙන කතාවක් තියෙනවා මේ ඉනෝගනික් වල. අලෝහවල සංයෝග ආම්ලිකයි. පොදුවේ ලෝහවල සංයෝග බාෂ්මිකයි. අලෝහවල සංයෝග මොනවද පුතේ අලෝහවල සංයෝග කියන්නේ? අලෝහවල සංයෝග කියන්නේ අලෝහවල හයිඩ්‍රොක්සයිඩ්, හයිඩ්‍රයිඩ්, අලෝහවල ඔක්සයිඩ්. ඕවා තමයි අලෝහවල සංයෝග කියලා කියන්නේ. අලෝහවල සංයෝග ආම්ලිකයි. ලෝහවල සංයෝග බාෂ්මිකයි කියලා පොදු කතාවක් තියෙනවා. හැබැයි ওই කතාව වර්ධින තැන් නැද්ද? තියෙනවා. හත් දෙයියනේ මේවා තියෙනවා. වෙනස් වෙන තැන් තියෙනවා පුතේ. ඒ වුණාට පොදුවේ ගන්න පුළුවන් සරල පැහැදිලි කිරීමක් තමයි අලෝහවල සංයෝග ආම්ලිකයි, ලෝහවල සංයෝග බාෂ්මිකයි කියන එක. ඒක නිකන් ඔළුවේ පැත්තක පොඩ්ඩක් තියාගන්න. ඒක නීත්‍යානුකූල ලියවිල්ලක් නොවුනට
කිසියම් වූ විදිහක සාර්ථකත්වයක් තියෙන වචන සෙට් එකක් කතාවක් තමයි ඒකෙන් කියන්නේ කියන එක විතරක් ඔළුවේ තියාගන්න. තේරුණානේ කියන සිද්ධිය. ඒක පැහැදිලිව ගන්න. රයිට්. ඊට පස්සේ ආම්ලික ඔක්සයිඩ්. මොනවද මේ ආම්ලික ඔක්සයිඩ් කියන්නේ? හරි ලස්සන පැහැදිලි කිරීමක් තියෙනවා. හොඳට අහගන්න. ජලය සමග ප්‍රතික්‍රියා කොට අම්ල සාදන්නේ හෝ ජලය සමග ප්‍රතික්‍රියා කොට අම්ල සාදන්නේ හෝ භස්ම සමග ප්‍රතික්‍රියා කොට ලවණය සහ ජලය නිර්මාණය කරනුයේ භස්ම සමග ප්‍රතික්‍රියා කොට ලවණය සහ ජලය නිර්මාණය කරනුයේ ආම්ලික ඔක්සයිඩ් වේ ආම්ලික ඔක්සයිඩ් වේ ඔය තමයි සිද්ධිය ඔය තමයි කතාව එතකොට ඔන්න ඔය කියන මූලික කතා ටික මූලික සිද්ධි ටික පැහැදිලිව ඔළුවට ගත යුතු සිද්ධියක්. ඔතන දීලා තියෙනවා SO2 ආම්ලික ඔක්සයිඩයක් හැටියට. ජලයක ප්‍රතික්‍රියා කරලා සල්ෆියුරස් හදලා SO2 KOH එක ප්‍රතික්‍රියා කරලා K2SO3 කියන සංයෝගය නිර්මාණය කරලා. තේරුණානේ කියන කතාව K2SO3 කියන සංයෝගය නිර්මාණය කරලා. මින් පැහැදිලි වන්නේ ආම්ලික ඔක්සයිඩ් ලෙස ක්‍රියා කරන්නේ අලෝහ ඔක්සයිඩ් වන අතර ඒවායේ බන්ධන ස්වභාවය සහ සංයුජ වේ. ඒවායේ බන්ධන ස්වභාවය සහ සංයුජ වේ කියලා පැහැදිලිව කියනවා. සහ සංයුජ ලක්ෂණ තියෙන අය තමයි ඔය විදිහට කතාවේ නැත්නම් ඔය සිද්ධිය තුල ඉන්නේ කියලා කියන්නේ. ආම්ලික ඔක්සයිඩ් සලකන විට පහත කරුණු ඉතා වැදගත් වේ. දැන් ඔය ඔතන පුතේ ආම්ලික ඔක්සයිඩ් වල ප්‍රතික්‍රියා ටික ලිව්වානේ. කොහොමද අප්පා ඒවා ලියන්නේ? ඉතින් මම දුන්නේ මම විතරක් ලියලා හරියනවද? නෑ. ඔයාලටත් ඒක ලියන්න පුළුවන්කම තියෙනවා. ඒක කොහොමද අපි ලියන්නේ? මොකද්ද කරන්නේ? කියන කාරණේ තමයි මතක තියෙන්න ඕන. මේ මෙතන මම ඔයාලට පැහැදිලිව කිව්වා භාෂ්මික සංයෝග වලට යටින් සංගල වරහණක් දාලා ලියා ගන්න කියලා මොනයි කියලාද? අයනිකයි කියලා. බන්ධන ස්වරූපයේ අයනිකයි කියලා. ආම්ලික සංයෝග වලට යටින් සංගල වරහණක් දාලා මං කිව්වා ලියන්න කියලා සහසංජය කියලා. මෙතනින් ලියන්නේ කිව්වා මොන මැදි කියලාද? අතර මැදි කියලා. ඒවා පිළිවෙලට ඇති කියලා මම විශ්වාස කරනවා ඈ. හොඳට අහගන්න මේ කතාව. එන්න මෙහෙමයි කියන්නේ. ඔයාට කිසියම් ඔක්සයිඩයක් වතුර දිය වුණාම හැදෙන සංයෝගය ලියා ගන්න ඕන නම් හොයා ගන්න ඕන නම් කිසියම් ඔක්සයිඩයක් වතුර දිය වුණාම හැදෙන සංයෝගය හොයා ගන්න ඕන නම් ඔයාට ඔක්සිකරණ අංක ගැන දැනුමක් තියෙන්න ඕන කරනවා පුතේ. හොඳට අහගන්නකො මේ කතාව. H2CO3 H2SO4 H2SO3 HNO3 HNO2 ඔය විදිහට අම්ල ගත්තාම මේ මෙතන ඔක්සිකරණ අංකය දන්නවනම් ඔයාට ආම්ලික ඔක්සයිඩයක් වතුරේ දිය කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. මම ඒක මෙහෙම කියලා දෙන්නම්. කාබන් ඩයොක්සයිඩ් වතුරේ දිය වුණාම ලැබෙන ප්‍රතිඵල කොහොමද ලියන්නේ? කාබන් ඩයොක්සයිඩ් වතුරේ දිය වුණාම ලැබෙන ප්‍රතිඵල ලියන තියරි එක මොකක්ද? මෙතන කාබන්ගේ ඔක්සිකරණ අංකය මොකක්ද? ධන 4. මතක තියාගන්න මෙයා වතුරේ දිය වුණාම හදන්න ඕන සංයෝගයේත් කාබන්ගේ ඔක්සිකරණ අංකය ධන 4ක්ම වෙන්න ඕන. ඒ කියන්නේ මේ ආම්ලික ඔක්සයිඩයක් වතුරේ දිය වෙලා ආම්ලික ඔක්සයිඩයක් වතුරේ දිය වෙලා අම්ලය හැදුවට පස්සේ ඒ අම්ලය තුලයි අර කලින් ඔක්සයිඩය තුලයි තියෙන ඔක්සිකරණ අංකය මොනවා වෙන්න බෑයිද? වෙනස් වෙන්න බෑ. එහෙනම් මේකේ ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? H2CO3AQ. මොනකරණ අංකය වෙනස් වෙන්න බෑයිද? ඔක්සිකරණ අංකය වෙනස් වෙන්න බෑ. ඉතින් දැන් මේ වගේ ඒවා ලියන්න ගියාම ඔයාට තියෙන ප්‍රශ්න තමයි ඔයාට මේ වගේ සංයෝග මතක නැතිකම. තේරුණානේ කතාව? ඔක්සිකරණ අංක හොයාගන්න බැරිකම. ඒවා විසින් ඔයාලා විසින් නැති කරපු ප්‍රශ්න පුතේ. N2O5 gas මොකක්ද හම්බෙන්නේ අම්ලය? කොහොමද මං එහෙම තීරණය කළේ? මෙතන නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය ධන 5යි. මේ ධන 5ක ඔක්සිකරණ අංකය තියෙන කෙනා හදන්නත් ඕන ධන 5ක ඔක්සිකරණ අංකයක් තියෙන අම්ලයක්. එහෙනම් ඔන්න ඕක තමයි තියරි එක. ඉතින් පුතේ මෙතෙන්ට යන සංයෝග වාට ලියන්න බැරුව යනවා නම් ලියන්න බැරි වෙන්නේ
හේතු දෙකක් නිසා. එකක් තමයි මේ මූලික අම්ල වර්ග ඔයා දන්නේ නැහැ. ලොකු අඩුපාඩුවක්. ලොකු ප්‍රශ්නයක්. එහෙනම් ඒවා ඔළුවට දාගන්න හරි ගස්ස ගන්න. දෙවෙනි කාරණේ ඔයාට මේකේ මොන කරන අංකය හොයාගන්න බෑයිද? ඔක්සිකරණ අංක හොයාගන්න බෑ. එහෙනම් ඉනෝගනික් ඉගෙන ගන්න නෙමෙයි යන් තියෙන්නේ. මේ පාඩමේ ඉන්න නෙමෙයි තියෙන්නේ. හැකි විගස ශනිකව මාරු වෙන්න 2022 පන්තියකට. මේ වෙනකොනුත් ඔයාට ඔක්සිකරණ අංකයක් හොයාගන්න බැයි නම් මට කියන්න තියෙන ඉතින් අර මේ සමාජ ජාල තුල ජනප්‍රිය වෙලා තියෙන සින්දුව තමයි දිල්වාලේ ජුනියා හේ මොකද්ද ඕ ගන්න තමයි වෙන්නේ. ඔක්සිකරණ අංකයක් එහෙම හොයාගන්න බැයි නම්. එකෙන් කියවෙන්නේ ඔයාට මේක බෑමයි කියලා. ඔයාගේ අඩුපාඩු හදා ගන්න ඕන අනිවාර්යෙන්. හරි. එහෙනම් අපි මෙහෙම කරමු. මම මෙතන දානවා දැන් ඔක්සයිඩ් සෙට් එකක්. ඒ ඔක්සයිඩ් සෙට් එක වතුර දිය වුණාම මොනවාද හැදෙන අම්ල කියලා දඩි පිටි ගාලා ලියාගෙන යන්න. මෙතන නම් තුරිත කරන්න දෙයක් තිබ්බේ නැහැ. මේක තුරිත කරන්න ඕන මෙතන දෙකක් දාලා පොඩි ළමයි. බලන්න පිළිවෙලට ලියලා දාන්න උතේ. තුඩුදත් කරන්න. මාත් එක්කම ලියයි යන්න ගැටලුවක් නැහැ. අන්තිම කෙනා NO2 වතුර දිය වෙන විදිය ටිකක් වෙනස්. අපිට සිද්ධ වෙනවා ඒක කොහොමද කියලා බලන්න. ඉස්සලා ක්‍රමානුකූලව ලියන්න තියෙන. දැන් මෙහෙමයි. පාඩට තියෙන වීඩියෝ එක නවත්තලා මේ ටික ලියලා ඉවර වෙලා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. මොකද ඒකට හේතුව මම ඔයාලට මේක එක එන විදිය ක්‍රමානුකූල ලියලා පෙන්නනවා. හරි. එතකොට අපි බලමු කොහොමද මේක වෙන්නේ කියලා. දැන් මේක තුලිත කරන්න ඕන HNO3 මෙතෙන්ට දෙකක් දැම්ම නම් හරි. බලන්න හරිද තුලිතයිද කියලා. ඔව්. N2O3 වතුර දිය වුණාම මොනවද වෙන්නේ පුතේ? HNO2 මෙතෙන්ට දෙකක් දාපුවාම ඒකත් තුලිත වෙනවා. මොකද්ද මේකේ කතාව? මෙහෙමයි වෙන්නේ. මෙතන ඔක්සිකරණ අංකය ධන 3යි. මෙතනත් ඔක්සිකරණ අංකය ධන 3යි. දැන් පුතේ මේ අම්ල මතක නැතිකම තමයි ඔයාලට ගොඩාක් වෙලාවට ඇති වෙන ප්‍රශ්නේ. ඉතින් ඒ විදිහට මේ සංයෝග මතක නැතිකමට විසඳුම වෙන්නේ වට හුරු වෙන එක. නැතුව මේක දාලා පැනලා දුවන එකවත් මට බෑ කියලා ඉන්න එකවත් නෙමෙයි. Cl2O7 වතුර දියුණා මොනවාද හම්බෙන්නේ? HClO4. ඒකෙත් මෙතෙන් දෙකක් දැම්ම නම් තුලිත වෙනවා. SO2 වතුර දියුණාම H2SO3 H2SO3 ඊට පස්සේ SO3 වතුර දියුණාම H2SO4 AQ මෙතනත් AQ මෙතන HClO කීය දෙන්නේ 2 HClO2
ධන 3යිනේ. ධන 3යි. දෙකක් දාන්න. මෙතන 2යි HClO3 AQ AQ P2O5 වතුර දිය වුණාම H3PO4 AQ මේක දෙකෙන් වැඩි වෙන්න ඕන. මෙතෙන්ට 3ක් දාන්න. NO2 ජලය දිය වුණාම සහ N2O4 ජලය දුනාම හැසිරෙන්නේ එකම විදියට පුතේ. මේකයි කතාව. N2O4 ජලය දිය වුණාම එයා අම්ල දෙකක් හදනවා. එකක් HNO2 අනික HNO3. හරි ලස්සන සිද්ධියක් මෙතන තියෙන. N2O4 මෙතන නයිට්‍රජන් ඔක්සිකරණ අංකය කීයද? ඍණ 2යි 8යි. නයිට්‍රජන් ඔක්සිකරණ අංකය ධන 8යි. දෙන්නගෙම ධන 8යි. ධන 8යි නම් දෙකට බෙදුනහම ධන 4යිනේ. එහෙනම් මේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය ධන කීයද? 4යි. මේක ධන 3යි, මේ නයිට්‍රජන් ධන 5යි. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? HNO2 HNO3 කියලානේ ගත්තේ. මෙතන හිටපු නයිට්‍රජන් මෙයාව හදද්දී ඔක්සිහරණය වෙලා මෙයාව හදද්දී මොන කරණය වෙලාද? ඔක්සිකරණය වෙලා. එකම සංයෝගය ඔක්සිකරණයටයි ඔක්සිහරණයටයි ලක් වුණොත් එහෙම අපි ඒකට කියන්නේ මොන කරණයක් කියලාද? ද්විදාකරණයක් කියලා. එකම සංයෝගයක් ඔක්සිකරණයටයි ඔක්සිහරණයටයි දෙකටම ලක් වුණොත් අපි ඒකට කියනවා මොන කරණයක් කියලාද? ද්විදාකරණයක් කියලා. පැහැදිලි කියන සිද්ධිය. ඒතර ඔය ද්විදාකරණය කියන ක්‍රියාවලිය ද්විදාකරණය කියන සිදුවීම ඊටාම ක්‍රමානුකූලව තේරුම් ගත යුතුයි. මේ N2O4 කියන කෙනා වගේම තමයි NO2 හැසිරෙන්නේ. ඒ නිසා තමයි පුතේ උතන ලියලා තියෙන්නේ මෙහෙම. NO2 සහ N2O4 ජලය දියවීමේදී මෙම තත්ත්ව වෙනස් වේ කියලා. එහෙනම් බලන්න මේ ටික ක්‍රමානුකූලව ලියාගන්න. මෙන්න මේ NO2 N2O4 සිද්ධිය ඊටාම පැහැදිලිව බය නැතුව ලියාගන්න. මේක මේ විදියටම තමයි හැමදාම වෙන්නේ. එකක් NO2ත් එකක් අනික N2O4 එකක්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේ විදියට තමයි කතාව යන්නේ. පිළිවෙලට ලියා ගන්න. ඉඩ තියලා තියෙනවා ඇති වෙනකන්. මම ඉතින් මේ ගාම මේක මකනවා. මං ඔයාලට කාලෙ දෙන්න නැති වෙන්න හේතුව ඔයාලට මේක නවත්තලා ලිව්ව හැකිනේ පුතේ. ඊළඟ සිද්ධිය තමයි මේ විදියට මේ ආම්ලික ඔක්සයිඩත් එක්ක ගණදනු කරද්දී නැත්නම් මේ ඔක්සයිඩ භස්ම එක්ක ප්‍රතික්‍රියා කරපුවාම කොහොමද ලැබෙන ඵලය ගැන තීරණය කරන්න කියලා. ඔක්සයිඩ භස්ම සමග ප්‍රතික්‍රියා කර විට එම ප්‍රතික්‍රියාවල ප්‍රතිඵල පහසුවෙන් නිගමනය කරන විදිය ගැන සාකච්ඡා කරමු කියලා කියනවා. පැහැදිලි කියන කතන්දරේ. එතකොට ওই විදියට ගත්තාම මේ භස්ම එක්ක ප්‍රතික්‍රියා කරපුවාම හැදෙන විදිය ගැන සාකච්ඡා කරන්න තමයි තියෙන්නේ. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඔතන කියනවා මෙහෙම. ආම්ලික ඔක්සයිඩ භස්ම සමග ප්‍රතික්‍රියා කළ විට පහසුවෙන් නිගමනය කරන්න පුළුවන්. හරි ලස්සන දෙයක්. මේ බලන්න. CO2 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක මොකද කරන්නේ? CO2 කියන කෙනා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරොත් හදනවා පුතේ සෝඩියම් කාබනේට් සහ ජලය. ලවණයයි ජලයයි. කොහොමද මේ තීරණයට එන්නේ? මෙහෙමයි ගන්න පුතේ. මේ කාබන් ඩයොක්සයිඩ් කියන කෙනා අපි ගත්තොත් එහෙම වතුර දිය වෙන එක මතක් කරනවා. මෙතන තියෙන ජලීය ද්‍රාවණයක් නේ. කාබන් ඩයොක්සයිඩ් කියන කෙනා ජලය දිය වෙන විදිය මතක් කරනවා. මතක් කරලා එයා දිය වුණාම අපිට මොනවද හම්බෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් දිය වුණාම හැදෙන අම්ලය කාබොනික් අම්ලයනේ. මොකද්ද සූත්‍රය? H2CO3. මේ කාබොනික් අම්ලය මෙයා එක්ක ප්‍රතික්‍රියා කළා හිතලා තමයි අරක ලියා තියෙන්නේ. මෙයාගේ දිය වෙන අම්ලය මතක් කරලා අරගෙන මතකෙන් අපි ලියනවා එයා ඒ අම්ලය සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක දිය වුණාම මොකද්ද සිද්ධ වෙන්නේ කියන දේ තමයි මේ ලියලා තියෙන්නේ. පැහැදිලි කියන කතාව. අපි තව උදාහරණයක් ගමු. SO2 පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක
SO2 gas potassium hydroxide එක මොනවාද හම්බෙන්නේ SO2 ගෙන් හැදෙනවා H2SO3 කියන කෙනා. එයා මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් K2SO3 සහජාලය. ඔන්න කතන්දරේ. ඉතින් මෙතෙන්ට දෙකක් දාලා ගන්න තියෙන කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ওই විදිහට මේක තුලිත කරලා ලස්සනට ගන්න පුළුවන්. එහෙනම් හොඳට මතක තියාගන්න. තර්කය මෙහෙමයි. මෙන්න මේ ඔක්සයිඩය දිය වෙලා හදන අම්ලය මතක් කරගන්නවා. එයා මෙයා එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා හිතන තමයි ප්‍රතිඵලය ලියන්නේ. තේරුණානේ කියන කතාව. මේකේ අම්ලය හොයා ගන්නවා. ඒක මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා කියලා හිතාගෙන තමයි ලියන්න තියෙන්නේ. තේරුණානේ කතාව. ඔතනදී එහෙනම් මේ දෙන උදාහරණ ටික ලියාගෙන යන්න. තර ඉඩ තියලා තියෙනවා මේ වැඩේට. උදාහරණ ටික ලියාගෙන යන්න. ඔය අන්තිම දෙන්න ඔයාලා ලියන්න යන්න එපා. මම ඒකේ පොඩි පැහැදිලි කිරීම් ටිකක් කියන්න තියෙනවා. අනිත් ටික ලියන්න. හරිනේ? එතකොට මෙන්න මේකයි පුතේ අන්තිම දෙකේ පැහැදිලි කිරීම. මේ ටික ඔයාලට ලියන්න වෙලා ඕනනේ. ඒකෙදි හොඳට අහගන්න. මේ ටික ලියද්දී මෙතන නම් එන්නේ පුතේ K2SO4. මේකේ එන්නේ NaNO3 AQ සහ ජලය. මේක KClO4 AQ සහ ජලය. මේක එන්නේ පුතේ සෝඩියම් ෆොස්ෆේට් Na3PO4 සහ ජලය. තුනද කරන්න මේක හොඳට අහන්න. මේකේ ළමයි ලියනවා K3PO3 ජලය කියලා. ඒක වැරදි පුතේ. ඇයි දන්නවද වැරදි? ඒක වැරද්ද හොයන්න යන්න වෙනවා. බොහොම දුර අතීතෙට. ලුයිස් තිත් සටහන් වලට යන්න. ලුයිස් තිත් සටහන් දක්වා ඇවිදගෙන යන්න වෙනවා. මම මේ බය නැතුව බෝඩ් මකලා දාන්නේ ඔයාලට ඕන තැනක නවත්තලා ආයෙ බැලුවා ඒක නිසා ඈ. මොකද්ද මේ ලුයිස් තිත් සටහන් කතාවට යන්න කියන්න හේතුව? P2O3 හදන්නේ කවුද? H3PO3. හරි? H3PO3. මේකට තියෙන්නේ මෙන්න මේ වගේ කතාවක්. මේකේ OH කාණ්ඩ 3ක් නෑ පුතේ. මේකේ තියෙන්නේ OH කාණ්ඩ 2යි. ඒ නිසා අර K3PO3 ලියපුවා වැරදි. එහෙම නෙමෙයි මේකේ එන්නේ. මේකේ එන්නේ පුතේ K2HPO3. පොටෑසියම් දෙන්නයි එන්නේ. ඒ කියන්නේ මේ H2 විතරනේ පුතේ යන්නේ. ඔක්කොම H ලාට යන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඔතන පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් වෙනුවට සෝඩියම් තියෙන්න පුළුවන්. මෙන්න මේකයි.
P2O3 ගෙන් හැදෙන්නේ H3PO3. H3PO3 කියන ඔක්සි ආම්ලයට OH කාණ්ඩ තුනක් නැහැ. OH කාණ්ඩ දෙකයි තියෙත්. කවුරු හරි කිව්වොත් මේ ව්‍යුහේ වැරදි කියලා එයාට කියන්න තියෙන එක දෙයයි. OH කාණ්ඩ තීරණය කරන්නේ අනුමාපන ක්‍රියාවලියකින් ස්ටොයිකියෝමිතියේ. මේකේ අනුමාපනය කරපුවා මේකට දෙකයි මිසක් එකට තුනක් එන්නේ නැහැ ස්ටොයිකියෝමිතිය. එහෙනම් K2HPO3 සහ ජලය. NO2 ගේ කතාව ඇයි මම වෙනම කියා දෙන්න තීරණය කළේ? NO2 කියන කෙනා පුතේ ගත්තොත් දිය වුණාම අම්ල දෙකක් හදනවා. මොනවාද? HNO3 සහ HNO2. එහෙනම් මෙතන ලවණත් හදෙන්න ඕන පුතේ දෙකක්. KNO2 සහ KNO3. KNO2 සහ KNO3. සමහර ගණන් වලදී ওই සිද්ධි අතිශය වැදගත් වෙනවා. අතිශය වැදගත් වෙනවා. NO2 ගේ අම්ල දෙකක් තියෙනවා. එයා දිය වුණාම ওই විදිහේ ලවණ දෙකක් හදලා දෙනවා. පැහැදිලිනේ කියන සිද්ධිය. එහෙනම් ඔක්සයිඩ වල ජලයේ දියවීම සහ භස්ම තුල දියවීම කියන කතාව, භස්ම සමග ප්‍රතික්‍රියාව කියන කතාව ඔතනින් හරිය ලස්සනට ඉවර වෙනවා. පැහැදිලිනේ සිද්ධිය. සියලු සටහන් භෞතික තත්ත්ව එක්ක තුලිත ප්‍රතික්‍රියා එක්ක ඉවර කරන්න මම ඕනේ නෑ තුලිත කරන්න. භෞතික තත්ත්ව ගැන ප්‍රශ්නයක් තිබ්බොත් ඕනනම් ගෲප් එක තුල විමසන්න. එහෙම ප්‍රශ්නයක් නෑ. පැහැදිලිව හොඳට මතක තියාගන්න මේ ලිව්ව ටික තනියම මතක තියෙන්න ඕන. ඔයාලා ගාව තියෙන අරුබුද ටික මම කියාගෙන යන්නම්. ඔයාලට ඔක්සිකරණාංක හොයාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. සමහරුන්ට ඔක්සිකරණාංකයට අදාළ අම්ලය මතක නැති ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ චූටි අඩුපාඩු හදාගන්න. ඔයාලා ඊට වඩා මහා ලොකු අමාරු විභාග ලියලා O level වල ඊට වඩා මහා විශාල ගණන් හදලා ආපු මිනිස්සු. ඔයාලට ওই චූටි අඩුපාඩු හදාගන්න බැරි කමක් නෑ පුතේ. ඔය අඩුපාඩු හින්දා බිඳ වැටුනොත් ඌ කියන්න ගොඩක් උන් බලන් ඉන්නවා. ඔයා දැනගන්න ඕන මේ දවස් ටිකේ තමන්ගේ අඩුපාඩු ටික හදලා කතාව ඉවර කරගන්න. එහෙනම් ඔය කතාව උතනින් ඉවරයි. අපි ඔක්සයිඩ වල කතාව කතා කරා. ඔක්සයිඩ ජලයේ දියවීම සහ ඔක්සයිඩ භස්ම සමග ප්‍රතික්‍රියාව මතක් කරා නම් ඔක්සයිඩ ජලයේ දිය වුණාම මොනකරණාංකය වෙනස් කරන්නේ නැතුවද? ඔක්සිකරණාංකය වෙනස් කරන්නේ නැතුව එයාගේ සංයෝගය හදනවා අම්ලය. එතෙන්දි පුතේ පොඩි අර්බුදයක් ඔයාලා ගාව තියෙනවා. ඔයාලට මුණ ගැහෙන සියලු ඔක්සියාම්ල සමහරුන්ට පාඩම් නැහැ. අනික් කාරණේ වගේ ඔක්සිකරණාංක හොයාගන්න බැරි ප්‍රශ්න තියෙනවා. මේවා මේ දවස්වල ක්‍රමානුකූලව තම තමන්ගේ අඩුපාඩු හදලා පිළිවෙලට සකස් කරගන්න. තේරුණානි කියන කතාව? ඒක ඉතා පැහැදිලිව කරන්න ඕන වැඩක්. තේරුණානි සිද්ධිය? එහෙනම් හොඳට අහගන්නකො මෙන්න මේ කියන කතාව. ඔය පැහැදිලි කිරීම නැත්නම් ඔය සිදුවීම ඔළුවට ගන්න ඕන හොඳ විදිහටම. මොකද ඉනෝගනික් කරුණු පාඩම් කරලා මිසක් තර්ක කරලා ගණන් හදලා ගොඩ දා ගන්න පුළුවන් જાතියක් නෙමෙයි. තේරුණානේ කතාව? ඊට පස්සේ අපි ඔක්සයිඩ භස්ම සමග ප්‍රතික්‍රියාව කතා කරා. මොකක්ද ඒකෙදි උනේ? ඔක්සයිඩය ජලයේ එක්ක ප්‍රතික්‍රියා කරලා හදන අම්ලය භස්ම එක්ක ප්‍රතික්‍රියා කරන විදිහට තමයි අපි සාකච්ඡා කළ යුත්තේ. ඔක්සයිඩය ජලයේ එක්ක ප්‍රතික්‍රියා කරලා හදන අම්ලය භස්මය සමග ප්‍රතික්‍රියා කරන විදිහට තමයි අපි මේ වැඩේ සාකච්ඡා කළ යුත්තේ. මතකයි? පැහැදිලිනේ සිද්ධිය? එහෙනම් අපි ඒ ඊළඟ කතාවට යමු. ඒකේ මොකක්ද කියන්නේ බලන්න. ඔක්සයිඩ වල ආම්ලිකතාවයේ සංසන්දනය කිරීම. හොඳට අහගන්නකො මේ කියන කතාව. ඔක්සයිඩ වල ආම්ලිකතාවයේ සංසන්දනය කරන්න අවස්ථා කීපයක් තියෙනවා. ඔය අවස්ථා කීපය අපිට වෙන වෙනමම අධ්‍යයනය කරන්න පුළුවන්. බලන්න මෙහෙම කියනවා. එකම මූලද්‍රව්‍යයෙන් සෑදෙන ඔක්සයිඩ දෙකක් හෝ ඔක්සියාම්ල දෙකක් සලකන විට ඔක්සිකරණාංකයේ වැඩි සංයෝගයේ ආම්ලිකතාවය වැඩි වේ කියලා කියනවා. ඔක්සිකරණාංකයේ වැඩි සංයෝගයේ මෙතන සාකච්ඡා කරන්නේ ධන ඔක්සිකරණාංක ගැන පුතේ. හරි. ඔක්සිකරණාංකයේ වැඩි නම් ආම්ලිකතාවය වැඩිලු. N2O3 N2O5 කවුද ඔක්සිකරණාංකයේ වැඩි? N2O5 මොනතාවය වැඩි? ආම්ලිකතාවය වැඩි. H3PO3 H3PO4 කාගේද ආම්ලිකතාවය වැඩි? H3PO4 වල. පැහැදිලිද කියන කතාව? එහෙනම් එයාලගේ තමයි ආම්ලිකතාවය වැඩි. ඔය ආම්ලිකතාවය වැඩි කිය හිටියට ඕක කොහොමද වෙන්නේ කියලා අවබෝධයක් දැනුමක් අවශ්‍ය කරනවා. ඒ සඳහා අපි ඔය උතන පහළ දීලා තියෙන ක්ලෝරීන්ගේ
සංයෝගවල විචලනය පිළිබඳ සාකච්ඡා කරලා බලමු. බලන්නකො ඒ කතාව ඔය තුන් දෙනා දිහා. අපි දන්න සරලම දෙයක් තමයි ක්ලෝරීන්ගේ විද්‍යුත් රින්තාව 3ක් වෙද්දී ඔක්සිජන්ගේ විද්‍යුත් රින්තාව 3.5ක් වෙනවා. එහෙනම් මේ වගේ ඉලෙක්ට්‍රෝන ඇදෙන්නේ කොහාටද? එළියට. මේ වගේ ඉලෙක්ට්‍රෝන ඇදෙන්නේ එළියට. හොඳට අහගන්න මේ කතාව. ඔක්සිකරණ අංකය ඉහළ ගියාම මොකද්ද සිද්ධ වෙන්නේ? ධන ඔක්සිකරණ අංකයක් ඉහළ ගියාම මෙන්න මේ ක්ලෝරීන් වටේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය කිසියම් ප්‍රතිශතයකින් එයාට අහිමි වෙනවා. ධන ඔක්සිකරණ අංකය ඉහළ යනවා කියන එකේ තේරුම ඉලෙක්ට්‍රෝන වලාව කිසියම් ප්‍රමාණයකින් එයාට අහිමි වෙනවා. කිසියම් ප්‍රමාණයකින් කියලා කියන්නේ හේතුව තමයි මේ ඔක්සිජන් මේ ඉලෙක්ට්‍රෝන ටික ඇදලම ගන්නෙ නෑ සම්පූර්ණයෙන්. නමුත් එයාගේ පැත්තට වැඩි ගමන් කිරීමක් තියෙනවා. ආයෙත් කිව්වොත් ඔක්සිජන්ගේ විද්‍යුත් රින්තාව 3.5යි. ක්ලෝරීන්ගේ විද්‍යුත් රින්තාව 3.0යි. සාවධානව අහන්න. විද්‍යුත් රින්තාව වගේ જાති මතක නැත්තම් මේ කියද්දී ඔළුවට එන්නේ නැත්තම් පැහැදිලි නැත්තම් ආයෙත් ගිහිල්ලා ඒවා බලලා එන්න තියෙනවා. පළවෙනි මූලද්‍රව්‍ය 20 විද්‍යුත් රින්තා ටික අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. ඒ ටික මතක නැතිකොට ඉනෝගනික් වලත් අරබුද ඇති වෙනවා. ඕගනික් වල යාන්ත්‍රණ තේරුම් ගන්න බැරුව කටපාඩමෙන් ලියන්න සිද්ධ වෙනවා. ඔය සියලු අරබුද වල මූලික වස්තු බීජය බවට පත් වෙන්නේ විද්‍යුත් රින්තා පාඨාංක. කෙනෙක් කියන්න පුළුවන් විද්‍යුත් රින්තා පාඩම් තියෙන්න ඕනේ නැහැ මොකටද ඕවා පාඩම් තියෙන්නේ වගේ බක පඬිත කතා කියන්න පුළුවන්. හැබැයි වගේ යෙදීම් ආපුවාම ඔය කතා කියන මිනිස්සුන්ට විසඳුම් කියන්නේ නැහැ. ඒ නිසා ඒවා ඔළුවෙන් තේරුම් අරන් Taman තනියම කළ යුතු වැඩ. හරි? ඔක්සිජන්ගේ විද්‍යුත් රින්තාව 3.5ක් වෙද්දී පුතේ ක්ලෝරීන්ට තියෙන්නේ 3යි. එහෙනම් මේ ඉලෙක්ට්‍රෝන ටික මෙහාට තමයි ඇදෙන්නේ. මේක ඉලෙක්ට්‍රෝන ටිකත් මෙහාට ඇදෙනවා. එහෙනම් මෙතන පොඩි ඉලෙක්ට්‍රෝන හිගයක් වගේ දෙයක් මෙහාට Tamanගේ ඉලෙක්ට්‍රෝනේ අහිමි වුණා වගේ සම්පූර්ණයෙන් නෙමෙයි කිසියම් ප්‍රමාණයකින් අහිමි වුණා වගේ කතාවක් දැනෙනවා. ඒ කියන්නේ මෙයාට තමන්ගේ ඉලෙක්ට්‍රෝන කිසියම් ප්‍රමාණයකින් අහිමි වුණොත් මෙතන මොන ආරෝපිත බවක් ඇති වෙනවද? ධන ආරෝපිත බවක් ඇති වෙනවා. මෙතන ධන ආරෝපිත බවක් ඇති වුණාම ඒ කියන්නේ අපි දන්නවා හොඳ ආකාරවම කිසියම් පරමාණුවකට ලැබෙන ධන ආරෝපිත බව වැඩි වෙද්දී එයාගේ විද්‍යුත් රින්තාව මොනවා වෙනවද? වැඩි වෙනවානේ. එයා ධන ආරෝපිත බවක් ලැබෙනවා කියන්නේ එයාගේ න්‍යෂ්ටිය විසින් කළ යුතු වැඩ ප්‍රමාණය අඩු වෙලා තියෙන. එහෙනම් එයාට පුළුවන් පිටින් තියෙන ඉලෙක්ට්‍රෝන ඇදලා ගන්න. විද්‍යුත් රින්තාවය තුළ සාකච්ඡා කරන්නේ සෑම විටම විද්‍යුත් රින්තාවය තුළ සෑම විටම සාකච්ඡා කරන්නේ තමන්ගේ ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට ඇදලා ගැනීම ගැන නෙමෙයි. සෑම විටම සාකච්ඡා කරන්නේ බන්ධන හදලා තියෙන අනුන්ගේ ඉලෙක්ට්‍රෝන ඇදලා ගැනීමේ ක්‍රියාවලිය ගැන. එහෙනම් හොඳට මතක තියාගන්න. ඔන්න ඒ කතාව තමයි මෙතන පැහැදිලි කිරීමක් හැටියට තියෙන්නේ. ඉස්සෙල්ලා මේක ඇඳගන්න. ඇඳලා මේ මම ලියන ටික ලියන්න. දැන් එතකොට මේක සජීවීකරණයට ඔයාලා කොහොමද කරන්නේ? පස්සේ ඇඳ ගන්න වීඩියෝ එක නවත්තලා මේ මම මේ කියන ටික උතන ලියා ගන්න. කොයි විදිහට කරත් එකම විදිහට තමයි යන්නේ ඔය කතාව. ලියන්න මෙහෙම. ධන ඔක්සිකරණාංකය ඉහළ යන විට ධන ඔක්සිකරණාංකය ඉහළ යන විට අදාළ පරමාණුවට ඉලෙක්ට්‍රෝන වලාව කිසියම් ප්‍රතිශතයකින්
අහිමිවීමක් සිදුවේ. අහිමිවීමක් සිදුවේ. එවිට සම්පූර්ණයෙන් ධන ආරෝපිත තත්ත්වයට පත් නොවුවද එවිට සම්පූර්ණයෙන් ධන ආරෝපිත තත්ත්වයට පත් නොවුවද කිසියම් ප්‍රතිශතයකින් ධන ආරෝපිත තත්ත්වයට පත්වීම සිදුවේ. එවිට තනි බන්ධනයේ පවතින ඉලෙක්ට්‍රෝන වෙතට ආකර්ෂණය කර ගැනීමට තමන් වෙතට ආකර්ෂණය කර ගැනීමට පවතින හැකියාව වැඩි වී හයිඩ්‍රජන් පරමාණුව ඉතා පහසුවෙන් H+ ලෙස පිට කරනු ලැබේ. බලන්න පුතේ ඊළඟ කාරණේ එකම ඔක්සිකරණාංකයේ සහිත මූලද්‍රව්‍ය දෙකකින් ව්‍යුත්පන්න වන ඔක්සයිඩ් දෙකක් හෝ ඔක්සි අම්ල දෙකක් සලකන විට වඩා විද්‍යුත් ඍණ මූලද්‍රව්‍යයෙන් සෑදී ඇති ඔක්සයිඩ් හෝ ඔක්සි අම්ල වඩාත් ආම්ලික වේ. විද්‍යුත් ඍණතා වැඩි එකාගේ ආම්ලික බව වැඩිලු. ඉතින් පුතේ මෙතන කිව්ව එකනේ තව විදිහකට කියලා තියෙන්නේ ඔක්සිකරණාංක සමාන නම් කියලා. N2O5 සහ Cl2O5 වලින් නයිට්‍රජන්ගේ විද්‍යුත් ඍණතාව 3ක් වෙද්දී ක්ලෝරීන්ගේ විද්‍යුත් ඍණතාව ඒ 3යිනේ. ඔව්. නමුත් න්‍යෂ්ටිය ප්‍රෝටෝන සංඛ්‍යාව ක්ලෝරීන්ගේ වැඩි නිසා අපි දන්නවා නයිට්‍රජන්ට වඩා ස්වල්ප වශයෙන් කාගේ විද්‍යුත් ඍණතාව වැඩිද? ක්ලෝරීන්ගේ විද්‍යුත් ඍණතාව වැඩි. ඒ නිසා උතන වැඩියෙන් ආම්ලික වෙන්නේ Cl2O5. එහෙනම් ඔයාට තියෙන්නේ Cl2O5 ගේ පැත්තට අසමානතාවය දාන්න. ඊළඟට HClO3 සහ HiO3 කියන දෙන්න ඉන්නවා. එහෙනම් ඔයාට දාන්න වෙන්නේ කාගේ පැත්තටද? විද්‍යුත් ඍණතාව වැඩි කෙනාගේ ඔක්සි ආම්ලයේ ආම්ලික බව වැඩි. එහෙනම් කවුද මේකේ ප්‍රබල ආම්ලය වෙන්නේ? HClO3 තමයි ප්‍රබල ආම්ලය වෙන්නේ. ඒකනේ කතාව. විද්‍යුත් ඍණතාව. මින් නිගමනය වන්නේ ඔක්සිකරණාංකයේද විශාල විද්‍යුත් ඍණතාවයේද විද්‍යුත් ඍණ ස්වභාවයේද වැඩි කෙනා වැඩියෙන් ආම්ලිකයි කියන. SO2 Cl2O7 කවුද පුතේ වැඩියෙන් ආම්ලික? Cl2O7. H2SO4 HClO4 කවුද වැඩියෙන් ආම්ලික? HClO4. ඕකයි කතාව. අපි ආම්ලික සහ බාෂ්මික ඔක්සයිඩ් ගැන කතා කරා. අපි ඊළඟට යනවා උභයගුණී ඔක්සයිඩ්. පූසංගේ පැටව් පූස් පැටව් බවට පත් වෙන්නේ. ඉතින් එහෙම වුණාම පුතේ උභයගුණී මූලද්‍රව්‍ය වල ඔක්සයිඩත් මොන ගුණී වෙනවද? උභයගුණී වෙනවා. උභයගුණී මූලද්‍රව්‍යයක් වෙච්ච ඇලුමිනියම්ගේ ඔක්සයිඩය උභයගුණී තමයි. උභයගුණී මූලද්‍රව්‍යයක් වෙච්ච ටින්ගේ ඔක්සයිඩය උභයගුණී තමයි. උභයගුණී මූලද්‍රව්‍යයක් වෙච්ච ලෙඩ්ගේ ඔක්සයිඩය උභයගුණී තමයි. ඒක අරුම පුදුම දෙයක් නෙමෙයි. නමුත් ඇතැම් අවස්ථාවල ලෝහවල ඔක්සයිඩ විශේෂ ගුණ නිසා උභයගුණී තත්ත්ව පෙන්눔 කරන අවස්ථා තියෙනවා. විශේෂ ගුණ නිසා උභයගුණී ලක්ෂණ පෙන්눔 කරන අවස්ථා තියෙනවා. මොන වගේ ඔක්සයිඩද? ලෝහවල ඔක්සයිඩ. පැහැදිලි කියන කතාව. ලෝහවල ඔක්සයිඩ උභයගුණී ලක්ෂණ පෙන්눔 කරන අවස්ථා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. බලන්න ඔතන කියන කතාව පුතේ. කිසියම් ඔක්සයිඩයක් ජලයේ දියවීමෙන් ලැබෙන ද්‍රාවණයට ආම්ලික ලෙස මෙන්ම බාෂ්මික ලෙසද
ක්‍රියා කළ හැකි නම් හෝ අම්ල සමග මෙන්ම භස්ම සමග ප්‍රතික්‍රියා කොට ලවණය සෑදිය හැකි නම් එවැනි සංයෝගයක් උභයගුණී ඔක්සයිඩයක් ලෙස සැලකේ කියලා කියනවා. එහෙම කෙනෙක්ට අපි කියනවලු උභයගුණී ඔක්සයිඩයක් කියලා තමයිලු කියන්නේ. පැහැදිලිද කියන කතාව? උභයගුණී ඔක්සයිඩයක් කියලා කියන්නේ. මෙහෙම කියනවා. ආවර්තා වගුවේ උභයගුණී මූලද්‍රව්‍ය ලෙස ප්‍රකට ක්‍රමාද දාලියාගෙන යන්න පුතේ. බෙරිලියම්, ඇලුමිනියම්, සිංක්, ටින්, ලෙඩ්. බෙරිලියම් Be, ඇලුමිනියම් Al, සිංක් Zn, ටින් Sn, ලෙඩ් Pb. යන මූලද්‍රව්‍යවල ඔක්සයිඩ උභයගුණී වේ. යන මූලද්‍රව්‍යවල ඔක්සයිඩ උභයගුණී වේ. කලාතුරකින් ලෝහ ඔක්සයිඩ් උභයගුණී වේ. මම ඔතන කිව්වේ පුතේ ලෝහ ඔක්සයිඩත් කලාතුරකින් අවස්ථාවක මොන ගුණී ලක්ෂණ පෙන්නනවද? උභයගුණී ලක්ෂණ පෙන්눔 කරනවා. ඒක මහ ලොකු අරුම පුදුම දෙයක් නෙමෙයි. තේරුණානි කියන කතාව. අපි බලමු ඔතන උභයගුණී බවට ප්‍රතික්‍රියා ටිකක් ලියලා. Al2O3 ධන HCl Al2O3 ධන sodium hydroxide ඕකනේ කතාව. එතකොට මේ ඇලුමිනියම් ඔක්සයිඩ් සහ HCl ඇලුමිනියම් ඔක්සයිඩ් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ දෙකේ ප්‍රතික්‍රියා ලියමු පුතේ ඔතන. ඔතන ඉස්සෙල්ලා ලියන්න ඇලුමිනියම් ඔක්සයිඩ් උභයගුණී වේ කියලා ලියලා මේ දෙක ලියන්න. ඇලුමිනියම් ඔක්සයිඩ් උභයගුණී වේ කියලා ලියලා මේ දෙක ලියන්න. ලියලා තුරත කරලත් දාන්න. ඉතින් මම ඕනනම් උදව්වක් කරන්න. AlCl3 සහ මොනවාද හම්බෙන්නේ? ජලය. මොකද්ද මේකේ හම්බෙන්නේ? සෝඩියම් ඇලුමිනේට් AlO2 NaAlO2 ජලය දාගන්න තුලිත කරන්න. මේක ලික්විඩ් එකක්, මේකත් ලික්විඩ් එකක්, AQ එකක්, මේකත් AQ එකක්. ඕකනේ කතාව. ඊළඟ ලියන්න පුතේ. සිංක් ඔක්සයිඩ් උභයගුණී වේ. සිංක් ඔක්සයිඩ් උභයගුණී වේ. සිංක් ඔක්සයිඩ් උභයගුණී වේ. එහෙම කියලා ලියලා දෙයන්න. සිංක් ඔක්සයිඩ් HCl එක ප්‍රතික්‍රියාව. සිංක් ඔක්සයිඩ් HCl එක ප්‍රතික්‍රියාව. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියාව. තුලිත කරන වැඩ ඔයාලා කරන්න පුතේ. සිංක් ක්ලෝරයිඩ් සහ H2O එනවා. සෝඩියම් සිංකේට් සහ ජලය. එතකොට ඔය තියෙන්නේ උභයගුණී මුල ඔක්සයිඩ වල කතාව පිළිබඳ සිද්ධියක් තියෙන. උභයගුණී ඔක්සයිඩ වල කතාව ගැන සිද්ධියක් ඔතන දීලා තියෙන. එතකොට ඔක්සයිඩ වල උභයගුණී ලක්ෂණ පිළිබඳ කතාව තමයි ඔය ඉවර කරන්නේ. හතරවෙනි ඔක්සයිඩ වර්ගය මොකක්ද? ඒ තමයි උදාසීන ඔක්සයිඩ. මේ ටික ලියා ගන්න ඉඩ වෙලාව ගන්න දන්නවනේ දැන් විදිය. අපි යනවා හතරවෙනි උදාහරණේවත් උදාසීන ඔක්සයිඩ. අම්ල එක්ක ප්‍රතික්‍රියා කරන්නෙත් නැති, භස්ම එක්ක ප්‍රතික්‍රියා කරන්නෙත් නැති, ජලය එක්ක ප්‍රතික්‍රියා කරන්නෙත් නැති ඔක්සයිඩ් වලට අපි කියනවා උදාසීන ඔක්සයිඩ් කියලා. ඊටාම ජනප්‍රිය උදාසීන ඔක්සයිඩ් තමයි කාබන් මොනොක්සයිඩ් NO, N2O, F2O කියන කට්ටිය. එයාලා උදාසීන ඔක්සයිඩ් හැටියට තමයි ක්‍රියාත්මක වෙන්නේ. තේරුණානේ කියන කතාව? උදාසීන ඔක්සයිඩ් ස්වරූපයෙන් තමයි ඉන්නේ. බලන්න උතන කියනවා අම්ල ලෙස හෝ භස්ම ලෙස හෝ ක්‍රියා නොකරන ඔක්සයිඩ උදාසීන ඔක්සයිඩයයි හඳුන්වනු ලැබේ. මේ ඔක්සයිඩ සාමාන්‍යයෙන් ජලයේ දියවන්නේද නැත? ප්‍රකට උදාසීන ඔක්සයිඩ ලෙස CO, NO, N2O, F2O ආදිය
දැක්විය හැකි වේ කියලා පැහැදිලිව කියනවා. එතකොට ඔය තමයි ඔක්සයිඩ් පිළිබඳ කතාව. එහෙනම් දැන් අපිට ඔක්සයිඩ් වර්ග හතරක් අහුවෙලා තියෙනවා. ආම්ලික ඔක්සයිඩ්, බාෂ්මික ඔක්සයිඩ් සහ මොනවද? උභයගුණී සහ උදාසීන ඔක්සයිඩ්. එහෙනම් අපි ආවර්තයක් ඔස්සේ ඇවිදගෙන යද්දී අපිට ඔය සියලුම වර්ගවල ඔක්සයිඩ් මුණ ගැහෙන්න ඉඩ තියෙනවා. නමුත් උදාසීන ඔක්සයිඩ් මුණ ගැහෙන්නේ කලාතුරකින් පුතේ. ඒවා සාමාන්‍ය සාම්ප්‍රදායික ඔක්සයිඩ් නෙමෙයි. ඒවා විශේෂිතව සකස් වෙච්ච ඔක්සයිඩ්. ඒ නිසා අපිට සමහර විට උදාසීන ඔක්සයිඩයක් මුණ ගැහෙන්නේ නැහැ. නමුත් අනිත් ඔක්සයිඩ් සියල්ල ආවර්තයක් ඔස්සේ ඇවිදගෙන යද්දී මුණ ගැහෙනවා. අපි ඒ සඳහා සිදුවීම සහ සිද්ධිය හැටියට අපි අධ්‍යයනය කරගෙන යනවා තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍යවල ඔක්සයිඩ් කතාව. එහෙනම් අපි තුන්වෙනි ආවර්තයේ මූලද්‍රව්‍යවල ඔක්සයිඩ් කතාව පැහැදිලිව ක්‍රමානුකූලව සටහන් කරමු සහ අධ්‍යයනය කරමු. තේරුණානි කියන කතාව. එහෙනම් අපි මේ කතාව ගම්මු. කාණ්ඩය ඔය ටියුට් එක ගානට හදලා තියෙන්නේ අනිත් පැත්ත හරවලා ලියන්න පුළුවන් වෙන්න. එතකොට මේ අතට හරවලා පිළිවෙලට ලියන්න. මේ චූටියට මේ අතට ලියලා නටන්න එපා ඈ. කාණ්ඩය මූලද්‍රව්‍ය ඔක්සයිඩය ස්වභාවය බන්ධන ස්වરૂපය පළවෙනි කාණ්ඩය දෙවෙනි කාණ්ඩය 13 වෙනි කාණ්ඩය 14 කාණ්ඩය 15 කාණ්ඩය 16 කාණ්ඩය 17 කාණ්ඩය 18 ගන්නෙ නෑ පුතේ. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්. ඔක්සයිඩය Na2O, MgO, Al2O3, SiO2, P2O5, P2O3 කියලා එකකුත් තියෙනවා. ඉතින් අපි යව ගමුකෝ. SO3, Cl2O7 ගන්න පුළුවන් උපරිම ඔක්සිකරණාංක වල ඉන්න අරන් තියෙන්නේ. බාෂ්මික මේක උභයගුණි. මේක දුබල ආම්ලික. මෙයා ආම්ලික. මේක ප්‍රබල ආම්ලික. මෙයත් ප්‍රබල ආම්ලික. බන්ධන ස්වභාවය ඕන පුතේ. බන්ධන ස්වභාවය මේක අයනික. මේක සහ සංයුජ. මේක අතරමැදි. ඒ කියන්නේ අයනික බවත් සහ සංජ බවටත් අතරමැදි ස්වરૂපයක් තමයි තියෙන්නේ. ඉතින් ඕක පිළිවෙලට ලියා ගන්න තියෙන්නේ. එතකොට ඔක්සයිඩ් පිළිබඳ කතාව සම්පූර්ණයෙන් ඉවර වෙලා තියෙන්නේ. අපි ඔයිට කලින් කතා කරා මොනවා ගැනද? හයිඩ්‍රොක්සයිඩ් ගැන. ඔක්සයිඩ් ගැන කතාවත් සම්පූර්ණයෙන්
ඉවර කරලා තියෙන්නේ. ඔක්සයිඩ් ගැන කතාව. මේකේ ඊටාම් පැහැදිලිව තියාගන්න ඕකේ බොහොම පැහැදිලි ක්ලියර් ෂොට් එකක් ඕකේ වීඩියෝ එක තුල තියෙනවානේ. බලන්න ලොකු කරලා බෝඩ් එකම ගාවටම අරගත් එකක්. පිළිවෙලට බලලා ලියා ගන්න. තේරුණානේ කියන සිද්ධිය? හරි. එහෙනම් ඔක්සයිඩ් කතාව ඔතනින් අවසන් වෙනවා සම්පූර්ණ. අපිට තියෙන ඊළඟට හයිඩ්‍රයිඩ් කතාවට ගමන් කරන්න.